නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අපමාදේන සම්පාදේත උතුම් සදහම් පිළිසඳර අද දවසෙත් ඔබට සමීප කරමින් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි ඔබ ඊටාම දයාවෙන් මුණ ගැහෙනවා. ඉතින් පළමු කොට ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන් අද දවසෙත් මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩම වදාළ ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් දෙපා නැමද පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් ඒ සමගම සදැහැති දායකත්වයත් අපි සිහිපත් කරගන්නම්. පින්වත් පත්මා කහවල බිරිඳ ඇතුළු පින්වන්ත දූදරුවන් තමයි අද සදැහැති දායකත්වයේ දරන්නේ. ඒ පින්වන්ත හැමදෙනාමත් පින්වන්ත ඔබ හැමදෙනාමත් කැටුව සදහම් පිළිසඳර පවත්වන්න අපි සූදානම් වෙනවා. ඉතින් ඔබට මතකයි ඊයේ දවසේ අපි කතා බහ කළ අපේ පින්වත් ස්වාමින් වහන්සේ අපට පෙන්වා වදාළේ අනුත්තරීය කාරණා පිළිබඳව අපේ තුනුරුවන උදෙසා කවර ප්‍රසාදයකින් යුක්ත වෙන්න ඕනේද කෙලෙස ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේද භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය පිළිබඳව කියලා අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපිට කරුණ වටහලා දුන්නා. ඉතින් අද දවසෙත් අපි උන්වහන්සේ පාමුල දහම් කරුණ විමසලා දැනගනිමු. අප සමග කැටුව පැමිණෙන්න හැම දිනාටම ආරාධනා කරනවා. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අද දවසෙත් ඔබ වහන්සේ අපට සම්මුඛ වුණ අපේ පිනට ඔබ වහන්සේ අපට ආශිර්වාද කරන සේක්වා. අවසරයි ස්වාමීන්. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය මේ උතුම් සදහම් නිදානය අපට විවර කළ දුන්නු ගුරු දේවයන් වහන්සේට নমස්කාර කරමින් පින්වත්නි පින්වත් මහත්මයා අද මේ දහම් පිළිසඳර අපි පටන් ගන්නවා. ඔබට මතක ඇති මහත්තරත් මතක ඇති මම ඊයේ උත්සාහ ගත්තේ මේ රැකවරණයේ ආරක්ෂාව පිළිසරණ කියන එක සරණ කියන එක සැබෑ විදියටම අපි ඇති කරගන්නේ කොහොමද කියන කාරණේ සම්බන්ධව ඇත්තට මේකට ඒ කාරණේ අපි නිතර නිතර සිහි කරන්න ඕන පැහැදිලි කරන්න ඕන. මම හිතන්නේ අපේ සංඝයා වහන්සේලා පවා නිතර නිතර මට මේ ළඟදී සිද්ධියක් වුණා. මම පොල් ගහලා ඉන්නකොට අලුතෙන් විවාහ වෙන්න දෙන්නේ. එතකොට විවාහ වෙන්න ඉන්න ගෑනු දරුවා හොඳ රැකියාවක් කරන කෙනෙක්. එහෙමයි. ඒ මහත්මියත් රජයේ සේවයේ වැඩ රැකියාවක් කරන කෙනෙක්. ඉතින් මේ කොහොම හරි මේ දෙන්නගේ එන්ගේජ්මන්ට් එක තිබිලා ඊට පස්සේ මේ පිරිමි ළමයාගේ තිබිච්ච ෆෝන් එක මෙයාගේ අතට ලැබිලා ෆෝන් එක චෙක් කළා. එහෙමයි. එතකොට යම් තිබිච්ච මැසේජ් වගේක් දැකලා මේ ළමයා හරි කම්පාවටපත් වෙලා. එහෙමයි. මම බලන්නේ මේ සරණ නැති හරියට නැතිකම ප්‍රශ්නේ. එහෙමයි. දැන් මෙයා හොඳට මානසිකව වැටිලා. එහෙමයි ස්වාමීනි. මේ මැසේජ් එකක් දැකලා මානසිකව වැටෙන මට්ටමටපත් වෙනවා කියන්නේ නේ. එහෙමයි. ඒක තව ප්‍රශ්නයක් නෑ කියමු. මානසික වැටෙනවා කියන එක වෙයා කරපු දේ. මෙයා මේ හොඳට මේ දහම් පාසල් පව ගන්න ගුරුවරියා. එහෙමයි. අන්තිමට මෙයා මොකද කරේ උදේ හවස හොඳට බුදුන් වැඳගෙන පිරිත් කියාගෙන හිටපු කෙනෙක්. එහෙමයි. මෙයා ඒව නතර කළා. තමන්ට තියෙන සරණ තමන් නැති කරගෙන. එහෙමයි ස්වාමීනි. එතකොට මේ මොකද්ද මේ කරලා තියෙන්නේ? එතකොට මේ වන්දනාව, මේ පූජාව යා කරලා තියෙන්නේ මොන හරි ලෞකික දෙයක් කරගෙන යන්න පමණයි. එහෙමයි. ලෞකික දේ අසාර්ථක වෙනකොට අර කතේරිය. අඩු ගන්න පිනක් සලකලවත් කරපු දෙයක් නෙවෙයි මහත්තයා. එහෙමයි ස්වාමීනි. මේ තථාගත බුදුරජාණන් වහන්සේගේ මේ අසරිය දැනගෙන වැඳලා නෙවෙයි. මේ අසරිය දැනගෙන වැඳන කවුද මහත්තයා වන්දනාව අතාරින්නේ? එහෙමයි. මේ අපි සිත පහන් කරගෙන බුදු පිළිමයක් දිහා බලන් හිටිය ශාස්ත්‍රුන් වහන්සේ කරන කොච්චර පිනක් ගන්නවද කියලා දැන් ගීසරි සූත්‍රයෙන් අපිට මතක් වුණා නේ. එහෙමයි ස්වාමීනි. අපි අනුත්තරීය ධර්මනේ කතා කළේ. එහෙමයි. ඒවන් ස්වභාවයක් තියෙද්දී බලන්න ඒකයි මේ අඳුරු ලෝකෙට මේ ආලෝකේ තථාගතයන් වහන්සේ කියලා. ඒ අඳුරු ලෝකේ ස්වභාවය තමයි මහත්තයා. එහෙමයි. පුංචි දේවල් මුල් කරගෙන වඳිනවා පුදනවා. පොඩ්ඩක් ඒ දේවල් කඩා කප්පල්නකොට ඔක්කොම අතහැරලා දාලා. එහෙමයි ස්වාමීනි. තමන් අදහන ආගම මේ සම්පූර්ණ මේ තමන් ශාසනය පවා අතාරිනවා. එහෙමයි. භික්ෂු සංඝයාට පවා ගරහනවා. එහෙමයි.
එච්චර මට්ටමට මේ මානසිකත්වය පහත් වෙන්නේ ඇයි? මෙතුවක් කල් සරණ හඳුනගෙන නැති නිසා. මේ අවබෝධයේ තියෙන විශ්මිත බවයි දකින්න ඕන මහත්තයා. බුදු කෙනෙක්ගේ බුදු කෙනෙක් දකිනවා තථාගතයන් වහන්සේ තථාගත ශ්‍රාවකයෝ දකිද්දි හිත පහදිනවනම් ප්‍රේමයක් තියෙනවනම් ශ්‍රද්ධාවක් තියෙනවනම් කෙලෙස් දුරු කරනවා කියලා. ඒක කෙලෙස් දුරු කරන මාවතක් කියලා බුදු කෙනෙක් දකින්නවා කියන එක අසිරිමත් නෙවෙයිද? අසිරිමත් නේක. ඒතර මේ සිහියක් වඩලා කෙලෙස් දුරු කරන මාවතක් විවර කරනවා. ප්‍රඥාවක් වඩලා කෙලෙස් දුරු කරන මාවතක් විවර කරනවා. ප්‍රඥාව කියන වචනේ, සිහිය කියන වචනේ, වීරිය කියන වචනේ, ශ්‍රද්ධාව කියන වචනේ ඊළඟට මේ මානසිකව දියුණු කරන ගුණධර්මයක් තුලින් මේ සසර දුකින් එතෙර වෙන්න පුළුවන් කියන ලස්සන පණිවිඩයක් මේ ලෝකෙට අවබෝධ කරලා දෙනකොට ඒක සුන්දර දහමක්, ආශ්චර්ය දහමක් කියලා ශ්‍රද්ධාවක් තියෙන, ප්‍රඥාවක් තියෙන සත්පුරුෂ කෙනෙකුට හිතෙන්න බෑ අඩු ගන්න. එහෙමයි ස්වාමීනි. ඒ කාලේ බොහෝ බුද්ධ දේශනාවල තියෙනවා මහත්තයා අන්තිමට ස්වාමීනි ආශ්චර්යයි, ස්වාමීනි අద్භූතයි, මේක යටට හරවපු එකක් උඩට හැරෙව්වා වගේ. කොහොමද ඒගොල්ලන්ගේ උපමා? එහෙමයි. යටට හරවල තියෙනකොට පේන්නේ නැහැ නේ මහත්තයා. උඩට හැරෙව්වට පස්සේ මේක පේන්නේ. එතකොට එයාගේ අදහස් කළේ එහෙනම් මෙතුවක්කල් නොපෙනිච්ච දෙයක් දැන් පෙනුණා කියන අදහස යට දේශනා ඉවරදී තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඊළඟට අඳුරේ ඉන්න කෙනෙකුට තෙල් පහනක් දැල්ලුවා වගේ. ඒතර අඳුරේ ඉන්නකොට කිසි දෙයක් පේන්නේ නැහැ නේ මහත්තයා. ඒතර එහෙන් පේන්නේ නැති කෙනාට තෙල් පහනක් දැල්ලුවම තමයි පේන්නේ. ඒ වගේ තමයි යාට උනේ ධර්මයේ ඇහුනට පස්සේ නොපෙනුණු ලෝකයක් පේන්න පටන් ගත්තා. එහෙමයි. මේ ප්‍රඥායස කියන එක පුදුම ඇසක් මහත්තයා ඒක. දැන් ධම්මචක්ක සූත්‍රය විස්තර කරගන්න චක්කුම් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝක උදපාදි කියලා. එහෙමයි. ඒ කියන්නේ දුක නම් වූ ආර්ය සත්‍ය පිළිබඳ යම් ශ්‍රාවකයෙකුට මේ ධහම දියුණු කරලා ප්‍රත්‍යක්ෂ වුණොත් එයාට ඒක ඇති වෙන්නේ ආලෝකයක් ඉපදුනා කියන හැඟීම. ඒක ආලෝකයක් ඒක. එහෙමයි. ඒක වෙනම ඇසක් ඒක. ඒතර මේ ඇස අනිත් ලෝකයට නැහැ මේක. ඒ අඳුරේ ඉඳගෙනයි මේ ලෝකයා යන්නේ. අඳුරේ ඉඳගෙනයි මේ කතා කරන්නේ. අඳුරේ ඉඳගෙනයි මේ කටයුතු කරන්නේ. ඒතර එහෙම ලෝකෙට පිළිසරණ වූ තථාගතයන් වහන්සේ ගැන සිත පහදව ගැනීම, ශ්‍රාවකයෝ ගැන හිත පහදව ගැනීම තමන් ශ්‍රේෂ්ඨත්වයට පත් කරන ධමයක්. එහෙමයි. ඒතර ඒකෙදි මම ඉතින් මට මතක හිට ලස්සනට කරුණක් සිහිපත් කරලා ගලා අපේ මහා කශ්‍යප මහා මුනිදු පිළිබඳව. එහෙමයි ස්වාමීනි. මහා කශ්‍යප මහා මුනිදු බලන්න මට මේ දේශනා කියවද්දී නිතර මතක් ඉන්නේ ගුරුදේවයන් වහන්සේ. එහෙමයි. ඒ මේ කිසි දෙයක් නැති ලෝකෙට තමන්ගේ පුද්ගලික අදහස් ප්‍රකාශ කරමින් මේ අහිංසක මිනිස්සු අරහත්ත්වයට සම්මා සම්බුද්ධත්වයට වන්දනා කරපු මිනිස්සු මේ ඒ වගේ වචන තියරිවල මේ මිනිස්සුන්ගේ අහිංසක සිත් තමන්ගේ පැත්තට නතු කරගෙන ලාභ සත්කාර ඉපදවීම පිණිස මේ මිනිස්යාගේ ජීවිත පාවිච්චි කරන ලෝකේ එහෙමයි ස්වාමීනි. අපගේ ගුරුදේවයන් වහන්සේ නැවත තඬ නගා කීවේ එකම දෙයයි. ඒ සරණයි. බුදුරජාණන් වහන්සේ සරණ යන, ධර්මයේ සරණ කරගන්න, ශ්‍රාවක සංඝ රත්නය සරණ කරගන්නට කියන වචනේ නැවත විවිධ අයුරින් ඉස්මතු කළා. එහෙමයි. එහෙම ඉස්මතු කර දැන් මුල් කාලේ මහත්තයා මම මහමි වුණාට එනකොට 2000 මම මේ කියන්නේ 5 එහෙමයි. ලස්සන පුංචි බුද්ධ මන්දිරයක් තිබුණා. ওই බුද්ධ රාජමාලිගාවේ තියෙන පැත්ත අපිට තිබුණේ නැහැ. එහෙමයි. ඒතර බලන්න මේ කාලේ අහිංසක ලොකු සංසි උත්සාහ කළා බුද්ධ දේශනා ඉස්මතු කරමින් මිනිස්යාගේ හිත පහන් කරවන්න. ඒ තරම් ලිව්ව ලස්සන කවි. ඒ කවි අහගෙන හිටියොත් මහත්තේ අර්ථ සිහි කර නම් ඉන්නේ බුදු ගුණමයි වැඩින්නේ. එහෙමයි. අද කවි කියනවා කියලා සමහර මෝඩ අසත්පුරුෂ මේ ගිහි අය ඊ පුදුම විදියට බයිනවනේ මහත්තයා. එහෙමයි. අර කවියක අඩු ගානේ මම මේ කියන්නේ කවියක් කියෝ අර්ථය හිතන්න එපාය. එහෙමයි. අර දැන් අඳුරු ලෝව එළිය කළ, මගේ සිත පහන් කළ, සැප සතුට උදා කළ කාරුණික සමිඳුනේ. බලන්න කොච්චර ඒ කවියේ තියෙන අර්ථවත් බව. එහෙමයි. එතකොට ඒ වගේ තව ලස්සන කවි තියෙනවා. ඒතර ඒ කවියෙන් කවිය හොඳට අහුම්කම් දීගෙන හිටියොත් බුදු කෙනෙක්ගේ අසිරියමයි. බුදු කෙනෙක්ගේ අවබෝධයේ තියෙන ආශ්චර්යමයි ප්‍රකට වෙන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට මේ කවි රසය නෙමෙයි මේකේ අර්ථ රසය. ලොකු සංහසේ ඒ නිසා මුලින් හිතුවේ මේ ලොකු සංහසේ කවියක අර්ථ රසය ගන්න දක්ෂ නිසා ලොකු සංහසේ හිතුවා එහෙනම් මේ මිනිස්සුත් මේ ගන්න දක්ෂ ඇති කියලා කවි ලිව්වා. එහෙමයි. ඒකෙන් ඇත්තටම මේ පැහැදුණු පිරිසක් හිටියා.
නැත්නම් ඒ අතර ඉතින් මහත්තයා මුංගට වලක් තියෙනවනේ. එහෙමයි ස්වාමීනි. නේද? ඒ වගේ අර සමහර මිනිස්සු ඉන්නවා මේ බුද්ධ දේශනා කියලා පුහු මාන්නක්කාරකමින් මත් වෙලා නිකන් කියවන මිනිස්සු ඉන්නවා. ශ්‍රද්ධාවෙන් නෙවෙයි මහත්තයා. ගුණයට පැමිණිලා නැද්ද? ගුණයට පැමිණෙන්නේ නැතුව ගුණේ ඒ අසත්පුරුෂකම්. එහෙමයි ස්වාමීනි. මේ බුද්ධ දේශනාවක් කියවන ඉස්සෙල්ලා මිනිස්සුෙකුට සත්පුරුෂ හිතක ඇති වෙන මහත්තයා ශ්‍රද්ධාව. එහෙමයි. ශ්‍රද්ධාවේ ස්වභාවයක් තියෙනවා, පහදින බවක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ පහදින බව හිතක් තුළ නිර්මාණය වෙනකොට මහත්තයා විවේචන වලට ඒ හිතේ ඉඩක් නැහැ. විවේචන වලට නැහැ. විවේචනයක් අහවත් ඒක දිහා බලනවා මේක ධර්මානුකූලද නැද්ද කියලා යාට බලන්න මානසික විවේකයක් පරිසරයක් තියෙන ශ්‍රද්ධාව ඇති වෙච්ච කෙනාට නෑ. එහෙමයි ස්වාමීනි. ශ්‍රද්ධාව නැති වෙච්ච නැතුව දැනුම විතරක් තියෙන කෙනාට නම් මහත්තයා එහෙම එකක් ඇති වෙන්නේ නැහැ. එහෙමයි. විවේචනය ආවා විවේචනය කළා. එහෙමයි. ස්වාමීනි අපිට අවවාද ලැබෙනවා නේද? සිතන්න පෙර ක්‍රියා කරන්න පෙර ධර්මයට මානව විනිශ්චයට පැමිණෙන්න කියලා. අනිවාර්යයෙන් මහත්තයා. එහෙමයි. එහෙම අර්ථ රසයක් ගන්න දක්ෂ පිරිසක් නැහැ මහත්තයා. එහෙමයි. පදවලට ආස කරන පිරිසක් ඉන්නේ අද. පදෙන්නේ සතුටු වෙන්නේ මහත්තයා. ඉතින් ඒ නිසා මේක අර්ථයකින් ඒ නිසා මේ අපේ ඕනම කෙනෙකුගේ මනසේ ස්වභාවයක් ඒක. එහෙමයි. මනසේ ස්වභාවය බාහිරට පහදින එක මනසේ ස්වභාවයක්. ඊට පස්සේ කියන තාලෙට පහදින එක මනසේ ස්වභාවයක්. ඊට පස්සේ කටහඬට පහදින එක මනසේ ස්වභාවයක්. රූපෙට පහදින එක මනසේ ස්වභාවයක්. ඒක ඒ කාලෙත් ඒ දෝෂි තියෙන කට්ටිය හිටියා. නමුත් මහත්තයා අදට වඩා ඒ කාලේ මිනිස්සුගේ අර්ථය අල්ලන ගතිය දක්ෂයි. වැඩි. ඒක ලස්සන සිද්ධියක් කියන්න මහත්තයා. උපාලි කියලා ගෘහපති කෙනෙක් හිටියා ඒ කාලේ. මේ උපාලි ගෘහපතිතුමා මහත්තයා නිගණ්ඨයන්ටයි වැහැදිලා හිටියේ. නිගණ්ඨයන්ගේ ප්‍රධානම ශ්‍රාවකයෙක් උපාලි කියලා කියන්නේ. කොච්චරද කියනවනම් කොච්චර නිගණ්ඨ ගැන හෙලිවැල්ලෙන් ඉන්න පිරිසක් නේ මහත්තයා. එහෙමයි. කල්පනා කරලා බලන්නකෝ ඒකට පොඩ්ඩක් අද. එහෙයි. ඒතර කිසි දෙයකට සාමාන්‍ය බැලූ බැල්මට ලෝකයට ඉතින් කිසි දෙයකට අම්මෝ බැඳීමක් නැහැ නේද කියලා තමයි පහදින්නේ. ස්වාමීනි කොච්චර අන්ධකාරයක්ද? කොච්චර අන්ධකාරයක්ද බලන්න. එහෙමයි ස්වාමීනි. නමුත් මේ අන්ධකාරෙට හරම හිතුවට පස්සේ අන්ධකාරෙට මේකිලා යනවා. මොකද්ද? කිසි දෙයකට අප්පා බැඳිලා නැහැ නේ එහෙමයි. කියලා හිතනකොට මේ අන්ධකාරෙටම ඇරියල්ලේ යනවා. එහෙමයි. ඒ අන්ධකාරෙ හිටපු කෙනෙක් මෙතුමා. එහෙමයි. ඊට පස්සේ මෙතුමා මොකද කරේ? මෙතුමා ගෙදරට මේ නිගණ්ඨනාථ පුත්තු ශ්‍රාවකයෝ හැමදාම උදේ දවල් කන්න දෙනවා කියනවා. හරියට නිකන් ඉස්සරහට ගිහිල්ලා අත් දෙකෙන් අල්ලගෙන ඇවිල්ලා අර හරියට පරිස්සමින් තෙල් කලයක් බිමින් තියන්නේ යම්සේද පරිස්සමින් පුටුවේ වාඩි කරනවා. එච්චර ගෞරවයක්. එහෙමයි. එහෙම කෙනා දවසක් නිගණ්ඨයෙම තියෙන දෝෂයක් නිසා බුදුරජාණන් වහන්සේ ගාවට එනවා. මේ ලස්සන දහම් පිළිසඳරක නියැලෙනවා. වාදයක් නංවන් ඉන්නේ. එහෙමයි ස්වාමීනි. තථාගතයන් වහන්සේ ලස්සන දහම් පිළිසඳරකට ගෙනල්ලා මෙයාගේ ප්‍රඥාවයි විවර කරන්නේ. මෙයා අහපු ප්‍රශ්න වලින් එයාට ගරහන්න නැතුව මේ කරුණු සම්බන්ධයෙන් ඔබ මොකද්ද කියන්නේ? දැන් ඒ කාරණේ කියන්න ගියොත් එහෙම අපිට ඉදිරි සාකච්ඡාවලදී පුළුවන් වුණොත් අපි මේ සූත්‍රය ගමු. හරිම ලස්සනයි. එහෙමයි ස්වාමීනි. මේ ඉතින් මේ දැන් මේ දේශනාව අපිට කරන්න වෙන්නේ නැති නිසා ඊට පස්සේ මේක කියලා ඉවර වෙනකොට කියනවා අනේ ස්වාමීනි ආශ්චර්යයක් අద్භූතයි ස්වාමීනි මම භාග්‍යතුන් වහන්සේ සරණ යනවා. ආහා උපාලි හිම කරන්න එපා කියනවා. එහෙමයි. ඔබ මෙතුවක්කල් නිගණ්ඨනාථ පුත් සරණ ගියා දෙසරයක් හිතන්න කියනවා. ආයෙත් පහදිනවා. එහෙමයි. ඊට පස්සේ හරිය පුදුමයි මේ ශ්‍රද්ධාවේ තියෙන අසිරිය ශ්‍රද්ධාවෙන් ඇති වෙච්ච අභිමානය. ඒ ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් එක්ක ඇති වෙච්ච අභිමානය කොච්චරද කියනවනම් මහත්තයා ප්‍රඥාවෙන් මේ අභිමානයට පත් වෙච්ච මේ උත්තමයා හිතනවා මෙහෙම මොකද්ද? මිතුවක්කල් නිගණ්ඨනාථ පුත්තේ මාව මිත්‍යා දෘෂ්ටියක හිර කළා මම නිරේට ගෙනියන ප්‍රතිපදාවේ හිර කළා තිබ්බා. එහෙමයි. එහෙම මම නිරේට ගෙනියන ප්‍රතිපදාවේ හිර කළා තියපු කෙනා නේද මම තිල් කලයක් බාවන්නාසේ පුටුවේ වාඩි කරලා කන්න දුන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙමයි ප්‍රඥාව කෙනාට හිතුනේ. නිකන් තීරණ ගත්තේ නෑ මහත්තයා. එහෙමයි ස්වාමීනි. කල්පනා කරලා ගෙදර ගිහින් කිව්වා ගේට්ටුවේ ඉන්න කෙනාට කිව්වා. ඒතර කරුණාවක් නැතුව නෙමෙයි මේ. ප්‍රඥාවෙන් තීරුම් අරන් කියන්නේ මොකද්ද? ගේට්ටුවේ ඉන්න කෙනාට කියනවා අද ඉඳන් නිගණ්ඨයන්ට ගේට්ටුව වහලා. අන්න අපි දැන් ඉස්සෙල්ලා දේශනා මතකද ගීසරේ කිව්වා මිත්‍යා දෘෂ්ටික මිත්‍යා ප්‍රතිපදාවේ ඉන්න කෙනෙක් දැකින්න ගිහිල්ලා හිටියත් එහෙම මේ හීන දෙයක් මේ ලාමක දෙයක් කියලා. අන්න ප්‍රඥාවෙන් තීරුම් ගත්තා. කරුණාව නැතුව නෙමෙයි. බලන්න කරුණාව තියෙන බව හොඳට තේරෙනවා. ඊළඟට තව ලස්සන වචනයක් කියනවා. හැබැයි කෑමක් හොයාගෙන ආවොත් එහෙම ගේට්ටුව ගාව හිටින්න කියන්න පළවාරින්නේ නැහැ. ශ්‍රාවකයා ගේට්ටුව ගාව හිටින්න කියන්න ගේට්ටුව ගාවට කෑම දෙන්න කිව්වා. එහෙමයි
අද ඉඳන් මේ දොරටුව විවුර්ත කාටද? මාව සතර පායේ දොරටුවෙන් විවුර්ත නිදහස් කරපු තථාගත බුදුරජාණන් වහන්සේට ශ්‍රාවකයන්ට විතරයි. අන්න අභිමානි මහත්තයා. ඒ අභිමානි අද බොහෝ අය නැහැ මහත්තයා. අද ඒ අභිමානි නැහැ. එක්කෝ අභිමානය කියලා එක දේශයක් බවට පත් කරගෙන තියෙන බොහෝ මාන්නක්කාරකම. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් තමයි මම කිව්වේ කවි වලට පවා ගරහනවා කියලා අර්ථ රසය ගන්න දක්ෂ නැතු. දැනුමින් ඇති වෙච්ච පුහුමාන්නෙත් එක්ක ගැරහීමක් විතරයි යාට තියෙන මහත්තයා. ඒ ප්‍රඥාව ඇතිවිලා නෙමෙයි මහත්තයා. ශ්‍රද්ධාව ඉපදිනා නෙමෙයි. ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයා බලන්න මධ්‍යස්තව කල්පනා කරලා ගත්ත තීරණේ. කල්පනා කළේ කොහොමද මාව සතර පායට ගෙනියන දේක සමාදන් කළේ මෙයා. මම නිරයට බැඳලා තිබ්බේ. මම නිදහස් කළේ තථාගතයන් වහන්සේ. ඒ නිසා මේ ඇතුළට ගන්නෙ නෑ. හැබැයි කෑම දෙනවා. එහෙමයි. කොච්චර මධ්‍යස්තද? කොච්චර කාරුණිකද? කොච්චර සුන්දරද? ආශ්චර්යය බුදු කෙනෙක්ගේ ශ්‍රාවකයෝ පවා. ගිහි ශ්‍රාවකයන් පවා හිතන විදිහ හරිම ආශ්චර්යයි මහත්තයා. මේක ඒ ධහමේ තියෙන අසිරිය. ධහමේ තියෙන අසිරිය. ඉතින් අද දවසේ තව සුන්දර ශ්‍රේෂ්ඨ බවට පත් කරන උදාාර කරුණක් ගැන කියන්නේ මහත්තයා. පුදුම ලස්සනයි, පුදුම අසිරිමත් සවනානුත්තරියන්. ශ්‍රවණය කරන්න විතරයි තියෙන්නේ. දැන් මහත්තයා ඒක දැන් මේ මොහොතේ මහත්තයා ඇති කරගන්න පුළුවන් දෙයක් මේක. ඔබට මේ මොහොතේ බණ අහනවා නම් ඔබට ඇති කරන මේ තමන් ශ්‍රේෂ්ඨත්වයට පත් කරන කාරණාවක් මේ ශ්‍රවණය. මේ අපි ගැන හුවා දක්වලා අපේ අවබෝධයක් ගැන කියන කතාවක් කියලා මිනිස්සු මුලා කරන එක නෙවෙයි මේ කියන්නේ මහත්තයා. එහෙමයි. මගේ පුද්ගලික අත්දැකීමක් කියලා ඔබ රැවට්ටීමක් නෙවෙයි මම මේ කියන්නේ. ඒතර එහෙම එකක් නැස මේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරන කරුණක් බවට පත් වෙන්නේ නැහැ. අහංගදී සමහරවල්ලාට මගේ පුද්ගලික අදහසක් මගේ පුද්ගලික අත්දැකීමක් මහත්තයා කියනකොට සමහරවල්ලාට සාමාන්‍ය මිනිස්සු පහදිනවා කියන එක සාමාන්‍ය දෙයක්. මොකට හේතුව මොකදද හේතුවේ? මමත් කෙලෙස් බරිත කෙනෙක් නම් අහන් ඉන්න කෙනත් කෙලෙස් බරිත කෙනෙක් නම් ඒතර කෙලෙස් බරිත කෙනාගේ අදහස කෙලෙස් බරිත කෙනාගේ අදහසට ගැලපිලා යනවා. එහෙමයි ස්වාමීනි. එහෙම නේද? හැබැයි නිකෙලස් දේ සත්පුරුෂ කෙනාගේ හිත සංවේදී කරනවා. එහෙමයි. ශ්‍රේෂ්ඨ හිතක් තියෙන කෙනාට ශ්‍රේෂ්ඨ දෙයකට පහදිනවා. ශ්‍රේෂ්ඨ දෙයකට පහදුනාට පස්සේ ශ්‍රේෂ්ඨ දෙයක් අනිත් අයට කියලා දෙනවා. තේරෙනව නේද? එහෙනම් මේ ශ්‍රේෂ්ඨ දේම අනිත් අයගේ හිතේ පිහිටවන්න, අනිත් අයගේ දේශවන් වලට යොමු කරන්න. එහෙනම් අපි ඒකිනත් තමන්ගේ ජීවිතේ ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාවෙ ඉන්න ඕන. මේ ශ්‍රේෂ්ඨ දහමට තමන්ගේ හිත නතු කර ගන්න ඕන. ඒතර මේ ශ්‍රද්ධාව ඇති කරගත්තොත් මේකට ඒ කෙනාට ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාවෙ ඉන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි. බාහන් හරි ලස්සනට කියනවා ඉද බික්කවේ ඒකච්චෝ. ඔන්න කෙනෙක් ඉන්නවා කියන බේරි සද්දම්පි ශවනාය ගච්ඡති. බෙරහඬ අහන්න යනවා කියනවා. වීණා සද්දම්පි ශවනාය ගච්ඡති. වීණාව හඬ ශ්‍රවණය කරන්න යනවා කියන ගීත සද්දම්පි ශවනාය ගච්ඡති. උච්චා වාචම් පන සද්ධාය ගච්ඡති. වෙනත් උසස් දේවල් ශ්‍රවණය කරනවා කියනවා. එහෙමයි සර්. එහෙනම් මේ ශ්‍රවණය කියන එක කොච්චර දෙයක් කරනවද අපිටනේ? දකින්නවා කියන එක කොච්චර දෙයක් අපිට කරන්න පුළුවන්ද මහත්තයා? අයහපත පිණිසත් යහපත පිණිසත්. ස්වාමීනි දැන් අපේ හිත පැටලෙන තැනක් තමයි නොයේකුත් විෂමයාර්ථ දනවන කාරණාවන්නේ දැන් හිතූ පැතූ දේ ලැබෙන මැණික් තියෙනවා. ඒක බලන්න කැමති. පැටලිලා යන විදිහට. නමුත් ස්වාමීනි පින්වන්ත මහසඟරුවන වැඩ ඉන්න දේශේ. ඉතින් අපි අවසරයි සර්. බුද්ධ මාසරි බලන්න ඒ නිසානේ මහත්තයා භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් මංචකේ ඉදින්දිම දේශනා කරන උනේ මේ ශ්‍රාවකයන්ට මේ දැක බලා සංවේගයට පත් කරගෙන හිත පහන් කරගෙන ඉන්න පුළුවන් තැන් හතරක් ගැන කියනවනේ. එහෙමයි. ඒ ස්ථාන හතරේදී තථාගතයන් වහන්සේ අරමුණු කරගෙන හිත පහන් කරනන් ඉන්නේ සංවේගයට පත් වෙලා නම් ඉන්නේ ඒ විලාය මරණ සුගතිය කියන මහත්තයා. කොච්චර අසිරිමත්ද බලන්න. කොච්චර අසිරිමත්ද. ඒ තථාගතයන් වහන්සේ ඉපදිච්ච තැන. එහෙමයි. සම්මා සම්බුදු බවට පත් වෙච්ච තැන. එහෙමයි. පළවෙනි දහම්සක ප්‍රවර්තනය කළ තැන. පිරිනුවම් පෑ ස්ථානේ. බලන්න මේ දේවල් පවා තථාගතයන් වහන්සේ මේ ලෝකෙට හඳුන්වලා දෙන්නේ මහා අනුකම්පාවෙන්නේ මහත්තයා. එහෙමයි. ඒත් මේ කරුණාව හිතා ගන්නකො චුට්ටක්. මේ මහා කරුණාව. එහෙමයි. ඒතරි මහා කාරුණික සිතකින් එතකොට මේ දේශනා කරපු මේ දහමක් අහෝ ලාභ සත්කාර උපද්දන තියා ගන්නවා කියන්නේ කොච්චර පිරිහීමක්ද බලන්නකො. එහෙමයි. කොච්චර මේ දෙව් මිනිස් ලෝකයට අකාරුණික බවක්ද කියන්නකො. මං හිතන්නේ මේ වෛරය තරම් ඒ අකාරුණික බව තරම් දෙයක් මේ මං හිතන්නේ වෙන නෑ කාටවත්. ඒක තමයි අකාරුණික බව.
ඒක තමයි වෛරය මිනිස්සුන්ට මේ. තමන්ගේ ලාභ සත්කාර වෙනුවෙන් මේ කරන දේවල්. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා හරි අසිරිමත්. තව ලස්සන කාරණාවක් කියනවා. සමනස්සවා බ්‍රාහ්මනස්සවා මිච්ඡා දිෂ්ඨිකස්ස මිච්ඡා පටිපන්නස්ස ධම්ම සවනාය ගච්ඡති. අහෝ මොකද්ද? මිත්‍යා දෘෂ්ටියෙන් යුතු මිත්‍යා ප්‍රතිපදාවෙන් යුතු බණ අහන්න යනවා කියලා. එහෙනම් මේව නැද්ද මේ ලෝකේ? තියෙනවා. ඒ කාලෙත් තිබුණා. අදත් තියෙනවා. දැන් ඒ කාලෙලන් තිබුණේ බුද්ධ ශාසනයෙන් බැහැරව. අද දැන් බුද්ධ ශාසනයෙම තියෙනවා. බුද්ධ ශාසනය කියා ගන්න තැනම මිනිස්සු ඉඳගෙන ඒක කරනවා. ඒ උතුම් ශාසනයේ නාමයෙන් ඉඳගෙන මේ වගේ වැරදි දේවල් කරනවා. පුදුම අනතුරු ඒකයි මහත්තයා. ඇයි මේ බුද්ධ ශාසනයට පැහැදිච්ච අහිංසක මිනිස්සුමනේ මේවට අහු වෙලා යන්නේ මහත්තයා. පුදුම මේ අනුකම්පාවක් දයාවක් ඇති කරගන්න ඕන මහත්තයා මේ මිනිස්සු ගැන නම් අපි. ඊට පස්සේ දේශනා කරනවා මිත්‍යා දෘෂ්ටික මිත්‍යා ප්‍රතිපදාව ගැන කියලා දෙමින් යම් බණක් කියයිද බණ කියලා නාමයෙන් යමක් කියයිද අහෝ ඒක අහන්න යනවා කියනවා. අත්තේතම් භික්කවේ සවනං ඒ වගේ ශ්‍රවණයන් තියෙනවා කියන නේතන් නප්තීති වදාමි. නෑ කියන්නේ කියන. අහෝ කුමද්ද තංචකෝ ඒතම් භික්කවේ සවනං නමුත් පින්වත් මහණේ සියලු ශ්‍රවණයන් හීනයි. හීනනම් තමන් හීන බවට පත් කරනවා. තමන් හීන බවට පත් වෙන ශ්‍රවණයක නම් ඉන්නේ එහෙනම් පරලොවත් එහෙනම් හීනම තමයි මහත්තයා. ඒ ශ්‍රවණය කරන දේ තුල අපේ ආධ්‍යාත්මය සකස් වෙනවනේ මහත්තයා. දැන් අපි හීන දෙයක් නම් දැක දැක ඉන්නේ. මහත්තයා අපි හීන ලෝකෙට ඇදගෙන යනවා ඇතුළ සකස් වෙනවනේ. හීන දෙයක් නම් අපි ශ්‍රවණය කර කර ඉන්නේ. අපේ ආධ්‍යාත්මයේ හීන දෙයට අනුව සකස් වෙනවා මහත්තයා. හීන ලෝකෙට අපි ඇදගෙන යන්නේ. හීන දෙයක් නම් බලබලා ඉන්නේ මහත්තයා. හීන දෙයක් නම් ශ්‍රවණය කරන්නේ. හීන දෙයකට අනුව නම් කටයුතු කරන්නේ. හීන දෙයක් නම් හිත හිතා ඉන්නේ. හීන දෙයකට නම් දීපු දාගෙන එයා කැප වෙන්නේ. අහෝ මහත්තයා ඒ කෙනාගේ චිත්ත සංතාන සකස් වෙන්නේ කොමකටද හොඳ? හීන ස්වභාවයටයි. ශ්‍රේෂ්ඨ ලෝකෙට යන්නේ මහත්තයා. ශ්‍රේෂ්ඨ ලෝකෙට යන්නේ යන්න විදියක් නැහැ. යන්න විදියක් නැහැ. ඒක නිකන් මේ සරල උපමාවකින් ගත්තොත් එහෙම කල්පනා කරලා බලන්න. දැන් මේ ලෝකේ දැන් ඒ ලෙවල් ගත්තොත් එහෙම ඒ ලෝකේ සමහර විෂය ධාරාවන් තියෙනවා. කලා විෂය ධාරාවන් තියෙනවා, විද්‍යා විෂය ධාරාවන් තියෙනවා, ගණිතයේ විෂය ධාරාවන් තියෙනවා, ඊළඟට වාණිජ්‍ය විෂය ධාරාවන් තියෙනවා. ඒතර මේ විෂය ධාරාවන් එකිනෙක කෙනා ඉගෙන ගත්තට පස්සේ එකම තැනට යන්න බෑනේ මහත්තයා. එහෙමනේ පැවැත්මක් නැහැ නේ කියලා. කලා විෂය ධාරාව හදාගත්තම කෙනා ඊට අදාළ තැනට යන්න ඕනේ ඊට ඉහළ තැනකට යන්න නම්. ඒ වගේ තමයි අපේ මානසිකත්වයේ සකස් වුණාට පස්සේ කර්මානුරූපවම මහත්තය අපි ඇදගෙන යන්නේ ඒ ලෝකෙට. දැන් බලන්න සාමාන්‍ය බේබදුකමට කෙනෙක් හැබැයි වුණාට පස්සේ මහත්තයා ඒ මිනිසයා එතෙන්ටමනේ ඇදගෙන යන්නේ. ඔය ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වෙච්ච සමහර ළමයි ඉන්නවා. උදේ පාන්දර නැගිට්ටලා ඒ තැන් වලට මෙයා මානසිකව ඒකට ඇබ්බැහි වෙලා ඒකෙන් ඇදගෙන යනවනේ. එයාටවත් කන්ට්‍රෝල් කරගන්න බෑනේ මහත්තයා. ඊළඟට බලන්න මේ වගේ වැරදි වැඩ වලට ඇබ්බැහි වෙච්ච කට්ටිය එයාගේ මානසිකත්වයේ විසින් එයාට කන්ට්‍රෝල් කරගන්න බෑ. එයා නිරායාසයෙන් ඇදගෙන යනවා. එහෙනම් මහත්තයා මේ අපේ ආධ්‍යාත්මේ හැදුනොත් එහෙම හීන දේවල් අහන්න රස මුසු කර කර ඇහුවා වගේ නෙමෙයි මහත්තයා. හිත සතුටින් ඇහුවා වගේ නෙමෙයි. පිනා ගියා වගේ ඇහුවා වගේ නෙමෙයි. මට මේක තේරුණා කියලා මටත් මේක අහන් ඉන්නකොට හිතට සතුටක් ඇති වුණා. මගේ හිතේ සංසිඳීමක් ඇති වුණා. මේ ඇත්තටම මගේ අහලි වල මගේ ජීවිතේක හදාගත්තා කියලා කිව්වා වගේ නෙමෙයි. ඒ වගේ තමයි නිගණ්ඨනාථ පුත්තගේ දේවලුත් අහලා උපාලි ගුරුපුත්තුමා හිටියේ. එතකොට එහෙම හිත හිතා හිටිය වගේ නෙමෙයි මරණින් මත්තේ තමන් අදාළ තැනට ඇදගෙන යනවා. අදාළ තැනට ඇදගෙන යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අසිරිමත් තංචකෝ ඒතම් භික්කවේ සවනං හීනං ගම්මං පෝතුජ්ජනිකං අනරියං අනත්ත සංහිතං. එතකොට ඒ ශ්‍රවණ සියල්ල හීනයි, ග්‍රාම්‍යයි, පෘතජ්ජනයි, ආර්ය භාවය ඇති කරවන්නේ. එහෙමයි ස්වාමී. එහෙනම් බලන්න මේ ආර්ය භාවය කියන එක අපි දැන් මේ ශාස්ත්‍රණය අහලා තියෙන එක. ආර්ය ශ්‍රාවක කියන එක. එහෙමයි ස්වාමී. එහෙනම් මේ ආර්ය ශ්‍රාවක කියන කෙනා ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන දේ දකින්න කෙනෙක් වෙන්න ඕන. ආර්ය භාවයට පත් කරනවා. ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන කරන දේවල් අහන කෙනෙක් වෙන්න ඕන. ආර්ය භාවයට පත් කරනවා.
එහෙනම් ඇසීම තුළ ආරි බවට පත් වෙන්න පුළුවන් කෙනෙකුට. දැකීම තුළ ආරි බවට පත් වෙන්න පුළුවන් කෙනෙකුට. එහෙනම් මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතේ අපිට ඒ නිසා කරනව නම් කරගෙන තියෙන උත්තරම දේ තමයි අපි හින ශ්‍රවණයක් කරනවා නම් ඒ උත්තරම අවබෝධයක් තියෙන තථාගත අරහත් සම්බුදු කෙනෙක්ගේ අවබෝධයම අපි අහන්න ඕන. එහෙමයි ස්වාමීනි. ස්වාමීනි නොඑක් අවස්ථාවල ප්‍රමාදයටපත් වෙලා කෙනෙක් කියන කතන්දර සමහර විට කේලම් හිස්දේ ආදි වශයෙන් මේවා ශ්‍රවණය වෙනවා කියලා Tamanට සිහිනුවන යලි මේ ඇති කරගෙන මේන්නම් මට අනර්ථය තමයි සිද්ධ වෙන්නේ කියලා ශ්‍රාවකයා එහෙම නුවණට පැමිණෙන්න ඕනද ස්වාමී? අනිවාර්යයෙන්ම. එහෙමයි. මේක මහත්තයා ඒ ශ්‍රවණය කරන දේවල් එයා දක්ෂ වෙන්න ඕන. ඇත්තට මේ බුදු කෙනෙක් වදාළ දෙයක්ද නැති දෙයක්ද කියලා. එහෙමයි ස්වාමීනි. ඒක තමන්ම තීරණය කරගන්න ඕන එක මහත්තයා. ඒක බුදුරජාණන් වහන්සේ කෙලින්ම දේශනා කරන ඔය සතර මහා ප්‍රදේශවල මේ කවුරු කිව්වත් ඇවිල්ලා සූත්‍රයට ගැලපෙන්නේ නැත්තම් විනයට සැසඳෙන්නේ නැත්තම් එහෙමයි ස්වාමීනි. ඒක ප්‍රතික්ෂේප කරන්න කියනවා මහත්තයා. සූත්‍රය කියන වචනේම තියෙනවා මහත්තයා. එහෙමයි. ඒතර බලන්නේ පිරිසිදු සූත්‍ර තියෙන අංගුත්තර නිකායේ. එහෙමයි. තනිකර සූත්‍ර කියලා කියන්නේ බුදු මුව මඩලින්ම වදාළ දේවල්. අපේ මහතෙරුන් වහන්සේලා ආශ්චර්යයි වන්දනා කරන්න ඕන. එහෙමයි. කුමක්ද කුමක් නිසාද? එහෙමයි. බුදුමුවෙන් වදාළ සූත්‍ර මහත්ය සූත්‍ර විදියටම වෙන් කරලා ගෙනාවා. ඊට පස්සේ පසු කාලීනව ලංකාවේදී ඒවා අපේ සංඝයා වහන්සේලා විස්තර කරද්දී අටුවා ඒක ලංකාවේ විස්තර කරපුවා ඒව වෙනම ගෙනාව මහත්ය කොච්චර කාරුණික බවක්ද. එහෙමයි. ඒ දෙක මිශ්‍ර කළේ නෑ මහත්ය. එහෙමයි. ඒතකොට පුදුමාකාර පුදුම ශ්‍රද්ධාවක් තිබුණා. එහෙමයි ස්වාමී. මේක සූත්‍රයයි මේක අභිධර්මයයි මේක අටුවාවයි මේක ටීකා මේක ටිප්පණී කියලා වෙන්වෙන් වශයෙන් දරාගෙන එහෙමයි. අන්තිමට වෙන්වෙන් වශයෙන් ඒව ලියුණා මහත්තයා. එහෙමයි. ඒතර බලන්න අපිට කොච්චර රැකවරණයක්ද කියලා. එහෙයි ස්වාමීනි. ඒ නිසා මේ හරිම අසරිමත් මේ වගේ යුගයක් දක්වා ඒ පිරිසිදු මුව මඩලින් වදාළ ඒ නිකලෙස් මුව මඩලින් වදාළ ඒ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදටත් පරම පාරිශුද්ධ විදියට මේ විදියටම තියෙනවා. අවසරයි. ස්වාමීනි කරුණක් විමස ගන්නවමනයි. දැන් ස්වාමීනි අපි නොයේකුත් විෂය දහරන්න ඔබ වහන්සේ අර කලින් මතක් කරා වගේ විද්‍යාව පිළිබඳව ඉගෙන ගන්න කැමති අර්ථ ශාස්ත්‍රය පිළිබඳව නොයෙක් ගුරුකුලයන් ඔස්සේ ලෝකයේ අභ්‍යවකාශය තරණය කරන්නේ කොහොමද ආදි වශයෙන්ුත් අපි මේ පරයයන් ඉගෙන ගන්න කැමතියි. ඒත් ස්වාමීනි ලෝකේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කොට වදාළ භාග්‍යවතුන් වහන්සේ කවර දේ වදාළේද කියලා හැදෑරීමට ඒ ශ්‍රවණය කිරීමට ශ්‍රාවකයා ශ්‍රද්ධාව උපදවාගත යුතුයි ස්වාමීනි. අනිවාර්යයෙන් මහත්තයා දැන් මේ වගේ යුගයක දැන් මම වුණත් මම මේ විද්‍යාංශයෙන් මම ඉවර කරේ. ඒත් මගේ ඩිග්‍රිය මම කළේ විද්‍යාවෙන්. එතකොට මම මනස මහත්තයා හරි පුදුම පිරිහීමක් තියෙනවා. හැමදේම තර්කානුකූලව කල්පනා කරලා ගෝචර වෙන දේ විතරක් පිළිගන්න මේ මනස හැඩ ගැහිලා පිරිහෙනවා. මම මේක දකින්නේ පිරිහීමක් විදියටයි මහත්තයා. එහෙමයි. ඒතර එවන් මානසිකත්වයක් කාලයක් හැදිච්ච කෙනෙකුට මේ දහමක් ශ්‍රද්ධාවෙන් අදහගන්න ඒ හිත නැමෙන්නේ නැහැ මහත්තයා. එහෙමයි. ඒතර එවන් අයගේ ප්‍රලාපයි අද ප්‍රසිද්ධ වෙලා අහන්නේ. එහෙමයි. ඒ වගේ බාහිර ලෝකයේ විශේෂ ධාරාවල් ගැන හොඳට කල්පනා කරලා ඒව ස්ටඩි කරලා එවන් මනසකින් කොහොමද මහත්තයා මේ අසංකේය කල්පලක්ෂ හතරක් පෙරම් පුරාගෙන අවබෝධ කරපු නිකලස් දහමක් පුළුවන් එතකොට මේ මනසට ගෝචර වෙනවද කියන්නකෝ. එහෙමයි. ඒ මනස එවන් දහමක් පිළිබඳ ශ්‍රද්ධාවක් ඇති වෙනවද? එහෙයි. ඒතර එවන් දහමක් අවබෝධයක් කරා යනවද මහත්තයා? එහෙමයි. මේක මේ සිහියට අවබෝධ කරවන දහමක් නේ මහත්තයා. වීරිය සතිය සමාධිය ප්‍රඥාව වැඩුව මනසකට ගෝචර වෙන දහමක්. අර වගේ පුතජන දේවල් ඉගෙනගෙන කල්පනා කරපු මනසකට මෙවන් දහමක් ගෝචර වෙයිද? අවසරයි. ස්වාමීනි දහම් කාරණාවක් විමස ගන්න ඔබ වහන්සේගේ ඉස්මතු කිරීම නිසා දැන් ධර්මයේ වඩාහි තම නැන පමණින් වැටහි යනවා ධර්මයේ ගුණය. නමුත් අපි ලෝකයේ දේවල් හදාරනකොට මම අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාව ඉගෙන ගන්න කෙනෙක්. මම වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න කෙනෙක්. ඒකේ අදහසකුත් තියෙනවනේ තවත් කෙනෙකුට ඒක තේරෙන්නේ නැහැ වගේ අදහස. ස්වාමීනි මානෙට පැමිණෙන ස්වභාවය. එතකොට ස්වාමීනි ධර්මය කොච්චර උත්තම වෙනවද කියන අර්ථය
ඒක නේද අර වගේ පුතත්ජන දෙයක් අපි ඉගෙනගෙන ඒ වගේ යම් ප්‍රයෝජනයක් තියෙනවා. හැබැයි මේ ප්‍රයෝජනය කියන එකට සරණ කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. එහෙමයි. මොකද ඒකට හේතුව පිළිසරණ කියන වචනේ තථාගතයන් වහන්සේගේ බුදුමීම වදාළ මොකද බුදු කෙනෙක් මහත්තයා මේ ජීවිතේට කොටු වෙච්ච පුංචි දෙයකින් පිළිසරණක් නෙමෙයි මිනිස්සුයෙකුට හදලා දෙන්නේ. මොකද ඒ තාක්ෂණයේ තුල පුංචි දෙයකවරණයක් තියෙන මොකද අහසෙන් යන්න පුළුවන් ගමන වේගවත්. එහෙමයි. ඊළඟ බෙහෙත් ටික ඉක්මන්. එහෙමයි. ඊට පස්සේ අපිට කායික අපහසුතාවක් ඇති වුණොත් එහෙනම් පොඩි ඉක්මන්. හැබැයි මහත්තයා ඒක මරණ මංචකෙන් ඒ පහසු ඉවරයි. එහෙමයි. බුදු කෙනෙක් දකින්නේ මේ ජීවිතේ ඒක විතරක් නෙමෙයි මහත්තයා. එහෙසම්. බුදු කෙනෙක් දකින්නේ මානසිකව පිරිහීමක් තුළ සත්‍යය සසරට වැටුනොත් එහෙම ආයි සත්‍යය ගොඩේමන්නේ. කල්පනා කරලා බලන්න මෙන්න මේ පරියාය මෙච්චර දහමක් විවර කරන කල්යාණ මිත්‍රයෝ ඉඳිද්දි ඒ දහම මාධ්‍ය හරහා මෙතරම් ප්‍රචාරය වෙද්දි නැවත නැවත උදේ හවස කියද්දි කුසල අකුසල් මෙයයි කියලා බුදුමුවින් වදාළ දේ මෙයයි කියලා කියද්දි රහතුන් අපි කියාගෙන වෙනම මොනවා හරි මනෝ විකාරයක් කියනකොට අහුවෙලා යනව නම් එහෙමයි ස්වාමීනි. සතර පායට ගියාට පස්සේ මහත්ය හිතනවද මේ මනස මෙවන් දහමක් තුල මෙවන් මේ අඩු ගානේ ගුණ ධර්මයක් තුල හිත පිහිටව ගන්න ලේසිද දෙයනේ? එහෙමයි. කොච්චර දුෂ්කරද? එහෙයි. මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා මෙච්චර කියද්දි ආයෙ ගසාගෙන යනවනම් එහෙමයි. මෙතන ස්ථාවරව ඉන්න බැරි නම් එහෙනම් සතර පායට ගියාට පස්සේ බුදු කෙනෙකුට මේක දකිනකොට කොහොම කරුණාවක් ඇති වෙනවද? එහෙමයි. ඉවන් මහා කාරුණසිතික බෝසතාණන් වහන්සේට තිබ්බ මහත්ය. බෝසතාණන් වහන්සේ ජරාවට පත්වෙච්ච රූපය දැකලා ඒ මානසික ඇතිවෙච්ච කම්පනයේ කොතරම්ද යත් එහෙමයි. ඒ බෝසත් සිතේ ඇතිවෙච්ච මහා කරුණාව අද මිනිස්සුන්ට සාමාන්‍ය කෙනෙකුට ඇති වෙන්නේ නැහැ. කෙවිදි කෙනෙකුටවත් ඇති වෙන්නේ නැහැ. එහෙමයි. ඒ ඇතිවෙච්ච කරුණාව කොතරම්ද හිතුනේ කුමක්ද? යසෝදරාව මේ විදියටපත් වෙනවා. රාහුලයන් එහෙනම් මේ විදියටපත් වෙයි. පවුලේ අනිත් අය මේ විදියටපත් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ රටවාසී ලෝකවාසී අනේ මේ ජනයා මේ දුකටපත් වෙනවනේම. අහෝ මේ දුකින් මං කොහොමද මේ සත්‍යය ඈතර කරවන්නේ? එහෙමයි. ඉවන් උදාාර මහා කාරුණික චිත්ත සංතානයකින් පිරි හදවතකිනුයි අනේ අපේ බෝසතාණන් වහන්සේ ගිහිගියත් ඇරේ. එහෙමයි. එවන් උත්තම සිතකින් ගිහිගෙදර ඇතපු මේ මහෝත්තමයට මේ අසත්පුරුෂ ලෝකයා මේ සමහර අන්‍යාගමිකයෝ පහර ගහනවනේ ඒ පැතිවලට ළමයි ගන්න බලන්න මේ රාහුල පුංචි කුමාරයා අතහැරලා ගියා. එහෙනම් ඒ පියාට කරුණාවක් තිබුණද කියලා අහල ඉවර වෙලා නීච සිතින් අර ළමයි සමාදම් කරවන්නේ මහත්තයා. එහෙමයි ස්වාමීනි. කොච්චර අසත්පුරුෂද බලන්න. එහෙමයි. ඒතර අපේ බෝසතාණන් වහන්සේට තිබුණ කරුණාව මේ පටු එකක් නෙමෙයි මහත්තයා. එහෙමයි ස්වාමීනි. සසරක් දිහා දැකලා සසරක් දිහා කල්පනා කරලා බෝසත් අවදීදී නම් සම්බුදු බවට පත් වුණා නම් සසරක් තමන්ගේ ඥාණයෙන්ම දැකලා ලෝක සත්‍යයගෙන ඒ ඇති වෙන කාරුණික සිත ඒ සිතේ අසිරිය කොතරම් දෙයක්ද මහත්තයා. පුදුම අසිරි විසම පොළොව සම වෙනවා මේ සිරිපා සටහන් තියද්දී. එහෙමයි ස්වාමීනි. ඒ කාරුණික බවට එහෙයි. සමහර ගම්මාන වලට වඩිනකොට සමහර බ්‍රාහ්මණ ගම්මාන වලට වඩිනකොට මේ ලිං වල පිදුරු දානවා කියනවා. වතුර ටිකක් බොන දෙන්නේ. නමුත් මේ මහා කාරුණික අසරිය කොතරම් දෙයක් අර පිදුරු ගුලිය විසි කරගෙන වතුර ගලනවා කියනවා මහත්තයා. අර මහා කරුණාවට. ඒ බුදුරු අදිෂ්ඨානය කරන දේවල් නෙවෙයි මහත්තයා. බුදු කෙනෙක්ගේ මහා කරුණාවට සිදු වෙන අසරිය. එහෙමයි. ඒ වගේම තමයි බලන්න දැන් පංචවග්ගී භික්ෂුන් වහන්සේට පළවෙනි ධර්ම දේශනාව කරන්න යද්දී භික්ෂුන් වහන්සේලා මොකක්ද හිතුවේ? දැන් ලාභ සත්කාර වලට අහුවෙලා ඉන්නේ. අපි මොකුත් කරන්න ඕනේ නැහැ. අපි ඕනනම් ආසනයක් තියමු එච්චරයි කිව්වේ. නමුත් ඒ කතිකාවතේ ඉන්න බැරුණා මහා කරුණාවට. එහෙමයි ස්වාමීනි. මේ පැම් පිපාසය ඇති වෙනකොට මහත්තයා බොරදිය නිල්දියක් බවට පත් වෙන මේ ජලාශය වල තියෙන වතුර මහා කරුණාවට වෙන්නේ ඒවා. එහෙමයි. පුදුම අසිරි. ඉතින් මහා කාරුණික එවන් මහෝත්තම චිත්තසංතානයක් දරාගෙන ඒ බෝසත් චරිත බව හිත පහදවගත්තු කන්තකස්ය දෙවියන් අතර ගියා. එහෙමයි ස්වාමීනි. ඉතින් එවන් ජීවිතයකට නේද මේ අන්‍යාගමික එකතු වෙලා සමහර මිනිස්සු එකතු වෙලා මේ ගරහන්නේ. කරුණාව නැහැ කියලා. ඒ නිසා දෙමව්පියෝ විදියට දරුවන්ට එහිමයි බෝසතාණන් වහන්සේ ගැන කියලා දෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. නේද? එතකොට මේ කරුණාවේ තියෙන අසුරියයි කියලා දෙන්න ඕන. එහෙමයි. ඉතින් එවන් කාරුණික සිතක් දරාගෙන හිටපු මහෝත්තමයට මෙවන් උත්තම ඥානයක් ඇති වෙලා
ඒතර මේ දෙව් මිනිස් ලෝකයට මෙවන් දහමක් කියද්දි මහත්තයා ඒ දහම ගැනයි උදාර සිතක් ඇති කරගෙන හිත පහදව ගන්න ඕන. අනිත් සෑම දෙයකින්ම ලැබෙන පිළිසරණ, අනිත් සෑම දැනුමකින්ම ඇති වෙන පිළිසරණ හරි අල්පයි. මොකද මම මේ දැනුම ගත්තු කෙනෙක් විදිහට අවුරුදු 27ක් විතර ඒකේ මගේ හිත මොහොතකටවත් නිවලා එහෙමයි ස්වාමීනි. මොහොතකට මගේ හිත සුවපත් කරගන්න මට කිසිම දෙයක් අත්දැකීමක් ලැබිලා නැහැ. ඒ මං අවුරුදු 27ක් පුරාවට මගේ ජීවිතේ මං දිනු කරපු මේ පුරුදු කරපු ඒ වගේ ඉගෙනගත්තු දේ තුලින් මට ලැබිලා නැහැ. නමුත් මේ දහම යම් දවසක මා හරි ආශ්චර්යයි ශ්‍රවණය කළාද කියවන්න ලැබුණාද මට අර කාම මඩගොහිරු අතාරින සිතුවිලි පහළ වුණානේ. එහෙමයි ස්වාමීනි. එච්චර මහා මේ ලෝකයේ මිනිස්යාට අතාරින්න දුෂ්කර කාම මඩගොහිරුවක් අතාරින්න සිතක් අපට ඉපදුනේ මේ බුදුමුවෙන් වදාළ පිරිසුදු බණපද නිසා. එහෙමයි. ඒ බණපද වලින් කරපු ආශ්චර්යයක්. ඒ බණපද ඒ අයුරින්ම අපගේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඉස්මතු කිරීමේ තියෙන ආනිසංසය. අද තරුණ දරුවෝ 800කට ආසන්න පිරිසක් අද ගිහි අතෑරලා. ගිහි අතෑරීම පවා කොච්චර දුෂ්කරද? එහෙමයි ස්වාමීනි. සිතුවිලි ටිකකින් කරන්නේ. ඒතර මේ සිතුවිලි ටික උපදින්නේ ධහම නිසානේ. මේ ධහම ශ්‍රවණයේ අසිරිය. එහෙමයි. ඒතර බලන්න කොච්චර අසිරිමත්ද බුදුරජාණන් දේශනා කළා. එතකොට අර සියලු ශ්‍රවණයන් හීනයි. ඒ සියලු ශ්‍රවණයන් ග්‍රාම්‍ය පෘතජ්ජනයි. ආර්ය බවට පත් කරන්නේ අනර්ථ සංහිතයි කියනවා. න නිබ්බිදාය කලකිරීම පිණිස, විරාගය පිණිස, නිදහස් වීම පිණිස, සංසිඳීම පිණිස විශේෂ ඥානයක් ඇති කරලා දෙන්නේ නැහැ කියනවා. එහෙමයි ස්වාමීනි. දුක නම් වූ ආර්ය සත්‍ය පිරිසිඳ ඒ හිතේ පසක් කරවන්නේ නැහැ කියනවා. කියන්නේ ඉපදීම දුකක් කියන කාරණේ කවදාවත් බාහිර ලෝකයේ තියෙන දේවල් කොච්චර ඇහුවත් කවදාවත් ඉපදීම දුකක් කියන කාරණේ ඒ හිතේ අවබෝධයක් බවට පත් කරවන්නේ. යම් කිසි කෙනෙකුගේ හිත ඇතුලේ ඉපදීම දුකක් කියන වැටහීම උපද්දනවද ඒ උපද්දන්නේ මේ සොඳුරු දහමිනුයි. එහෙමයි ස්වාමීනි. ඉපදීම දුකක් කියන කාරණේ යම් කිසි කෙනෙකුගේ චිත්ත සංතානයේ ඇතිවෙච්ච ස්වයම්බූ ඥානයක් උපදිනව නම් ඒ ධර්මය අහපු කෙනාට ඒක ඇති වෙන්නේ. එවන් අවබෝධයක් යම් කෙනෙකුට ඇති වුණොත් මහත්තයා මේ මොහොතේ ඉඳලා ඒ කෙනා මේ හිත ඇතුලේ ගලන කෙලෙස් ගඟ දුරු කරලා එයා මේ සසර කතරින් ඈතර වෙන කෙනෙක් බවට පත් වෙනවා. එහෙමයි. එතකොට මේ ලෝකෙට උදාාර චරිතයක් බවට පත් වෙනවා. එහෙමයි. බුදුරජාණන් දේශනා කළා මේ සම්බුද්ධ ශාසනයේ අනුත්තර පින්කෙත කියලා පිරිසක් ඉන්නවනම් තමන්ගේ ශ්‍රමය කැප කරන්න පුළුවන් පිරිසක් ඉන්නවනම් මුදල් අතාරින්න පුළුවන් පිරිසක් ඉන්නවනම් තමන්ගේ ධන දාන්නේ අතාරින්න පිරිසක් ඉන්නවනම් පින්සල කළ යම් දෙයක් කරනවා නම් කෙත තමයි කවුද? ශ්‍රාවක සංගරුවන. එහෙමයි ස්වාමීනි. ඒතර ශ්‍රාවක සංගරුවන කියලා කිව්වේ කවුද? හරි ඉපදීම දුකක් කියන එක යම් කිසි කෙනෙක්ගේ චිත්ත සංතානේ අවබෝධයක් විශ්වාසයක් තියෙනවා නම් ඒ ශ්‍රාවකයා මේ ලෝකේ ශ්‍රේෂ්ඨයි. එහෙමයි ස්වාමීනි. ඒ ශ්‍රාවකයා මහත්තයා එදා ඉඳලා කෙලෙස් දුරු කරන කෙනෙක්. එහෙමයි. ඒතර ඒ ශ්‍රාවකයාගේ ඉරිසියාවට ඉඩක් නැහැ. ද්වේෂයට ඉඩක් නැහැ. වෛරයට ඉඩක් නැහැ. හටගනි ඒවා කයින් වචනෙන් පිට කළා දෙව් මිනිස් ලෝකයට හානියක් කරන්නේ. එහෙමයි ස්වාමීනි. මේ ලෝකෙට හානියක් කරන්නේ. තමනුත් නිවිලා ලෝක සත්‍යයන් නිවන කෙනෙක් බවට පත් වෙනවා. එහෙමයි. එහෙනම් ආර්ය ශ්‍රාවක සංගරවුණ මේ ලෝකෙට කොතරම් භාග්‍යයක්ද? එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ එක්තරා දේශනා කරනවා ওই රහතන් වහන්සේලා තුන්නමක් ඉන්නවා. 3 දෙනෙක් ඉන්නවා ඒක සල්වනේක. මේ උත්තමයන් ගැන මේ ඒ ගමේ උදවිය සිහි කරනවා නම් ඒ උදවියට මහා ලාභයක් කියන සිහි කිරීම මහා ලාභයක් කියලා කියනවා. එහෙමයි ස්වාමීනි. ඊතරම් අසිරියක් තියෙන මේ ශ්‍රාවක සංගරුණ ගැන සිහි කරනවා කියන එක. ඉතින් බුදුරජාණන් දේශනා කරනවා ඊළඟට හරි අසිරි යෝචකෝ භික්කවේ තථාගතස්සවා තථාගත ශාවකස්සවා ධම්මං සවනාය ගච්ඡති. කාගෙද එතකොට ධහමද? තථාගතස්සවා තථාගත ශාවකස්සවා ධම්මං සවනාය ගච්ඡති. තථාගතයන් වහන්සේ වදාළ ධර්මයේ තමයි කවුද කියන්නේ? ශ්‍රාවකයෝ කියන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් අපි හොඳට තේරුම් ගන්න ඕන තමන්ගේ ධමයක් නෙමෙයි කියන්නේ. තථාගතයන් වහන්සේ දිවිහිමියෙන් සරණ ගිහිල්ලා ඒ දිවිහිමියෙන් සරණ ගියපු ශ්‍රාවකයෙකුට කියන්නේ කුමක්ද? තථාගත ධර්මයමයි කියන්නේ. එහෙමයි ස්වාමීනි. මොකද ඒ ශ්‍රාවකයා පවා පිළිසරණ කරගෙන ඉන්නේ තථාගතයන් වහන්සේගේ අවබෝධය. එහෙමයි. ඒතර මහත්මයා මේ තථාගත ශ්‍රාවකයා තමයි. ඒතර මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ දෙව් මිනිස් ලෝකයාට පිනක් කරගන්න
ඒ වගේම ආහුනීය පාහුනීය ආහුනීය කියලා කියන්නේ හොයාගෙන යන්න සුදුසු කෙනෙක් ඉන්නවනම් තථාගත ශ්‍රාවකයෝ. එහෙමයි ස්වාමීනි. වෙන කවුරුත් නෑ එතකොට. එහෙයි. හොයාගෙන යන්න පියවරක් තියෙනවා නම් ඉන්නේ කවුද? තථාගත ශ්‍රාවකයෝ. එහෙමයි. බලන්න බුදු කෙනෙක් තමන්ගේ ශ්‍රාවකයන් වහන්සේලා ගැන ඉස්මතු කළ දෙන විදිය. එහෙමයි. හරි අසිරිමත් නේ මහත්තයා. එහෙමයි. ස්වාමීනි කිසිම සටකපට මායාවක් නැතුව අවංක චේතනාවෙන් භාග්‍යවතුන් වහන්සේම පිළිසරණ කොට සිටින වැඩ සිටින පිරිස ස්වාමී. එහෙම ශ්‍රාවකයෝ. එහෙමයි. ඒතර සුපටිපන්නෝ භගවතු ශ්‍රාවක සංඝෝනේ. එහෙමයි. ඒතර සුපටිපන්න කියන කාරණේ අපි තීරුම් ගන්න ඕන මහත්තයා. සුපටිපන්නයි කියලා කියන්නේ එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කළ යම් දහමක් ඇද්ද? ඒතර ඒ දහම පිළිසරණ කරගත්තු කෙනා සුපටිපන්නයි කියන්නේ. එහෙමයි. ඒතර ඒක පිළිසරණ කරගෙන ඒක ඍජු ප්‍රතිපදාවක් කරගෙන ඒකෙන් යම් කිසි කෙනෙක් එයාගේ ජීවිතයේ රැකවරණයක් ඇති කරගත්තා නම් මහත්තයා කවදාවත් එයා වෙන දෙයක් කියන්නේ නැහැ නේ. එහෙමයි. ඒකෙන් රැකවරණේ හොය මේක උත්තම රැකවරණ මෙතන උත්තම රැකවරණයක් තියෙනවා කියන අඩු ගානේ ඥාන මාත්‍රයක් හරි තියෙනවා නම් එයාට. එයා වෙන දෙයක් ලෝකෙට කියයිද මහත්තයා? එහෙමයි ස්වාමී. දැන් බලන්න සමහර දෙමාපියෝ දොස්තරලා, ඉංජිනේරුවෝ. එතකොට එතන තියෙන දැන් ලෞකික ලෝකෙ හැටියට ඒ දෙමාපියෝ එතන ගත්තු රැකවරණේ දරුවන්ට හැමතිස්සෙම දෙන්න මහන්සි ගන්න නැද්ද මහත්තයා? එහෙමයි. කවදාවත් එවන් දෙමාපියෝ කැමති වෙනවද දරුවෙක් අයාල යනවට? හැමදාම මහන්සි ටියුෂන් යවල මහන්සි ගන්න කොමකටද? දරුවොත් ඉතින්ට ගන්න මහන්සි ගන්න. එහෙමයි. ඒක තමයි දෙමව්පිය යම් ආකාරයකින් ලෞකික ජීවිතේ යම් තැනකට ආවට පස්සේ ඒක තමයි දෙමව්පිය කරන වැඩේ. සැබෑ කරුණාව ඒක. එහෙමයි. එහෙනම් ඒ වගේ තමයි ශ්‍රාවකයොත්. ශ්‍රාවකයෝ සැබෑ පිළිසරණ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන් අරගෙන නම් තියෙන්නේ. ඒ අවබෝධය අනුකම්පාවෙන් කියලා දෙනවා. එහෙමයි. ඒක තමයි අනුකම්පාව කියලා කියන්නේ සැබෑ විදියටම. ඒ නිසා ඔබ තේරුම් ගන්න පින්වත්නි ශ්‍රාවකයන්ට සැබෑ අනුකම්පාව තියෙනවා නම් සැබෑ ආදරයක් තියෙනවා නම් සැබෑ සෙනෙහසක් තියෙනවා නම් ඒ ශ්‍රාවකයා වෙන කුමක්වත් නෙමෙයි කරන්නේ බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවනවා. ධර්මයේ ගැන හිත පහදවනවා. ශ්‍රාවක සංඝ රත්න ගැන හිත පහදවනවා. ඒතර බුදුරජාණන් දේශනා කළා එහෙනම් මේ ධර්මයේ යම් කෙනෙක් ශ්‍රවණය කරනවා නම් කොහොමද හැබැයි නිවිට්ඨ සද්දෝ පිහිටි ශ්‍රද්ධාවේ. මේ යනකොට ආතෙන්ට යම් මෙතෙන්ට යම් කියලා වෙනස් වෙන ශ්‍රද්ධාවක් නෙමෙයි. ඒතර යාට කාලයක් බලන්න දැන් ඉවන් ලෝකික අපගේ ගුරු දේවයන් වහන්සේ ඒ උතුම් සම්බුදු බුදු වදන්ම ඉස්මතු කිරීමේ අසරියක් තමයි මහමෙවුනාව කියලා කියන්නේ. ආයි වෙන එකක් නෙමෙයි මහත්තයා. එහෙමයි ස්වාමීනි. ඒ සුන්දර බුදු වදන් වලින්මයි මේ මහමෙවුනාව කියන එක අදටත් හැදලා තියෙන්නේ. එහෙමයි. අදටත් යමෙකුට සත්කාර කරනවද ඒ දෙව් මිනිස් ලෝකයාට පහළ වුණු රැකවරණයට පහළ වුණු තථාගතයන් වහන්සේටමයි සත්කාර කරන්නේ. සම්මාන දක්වන්නේ ඒ නිකලෙස් මහා මුනිවරුන්ටමයි අදට සත්කාර සම්මාන දක්වන්නේ මහත්තයා. එහෙමයි. ගුරුවරයාට සත්කාර දක්වන්න එහෙම ගුරුවරයා කියලා නෑ. එහෙමයි. තේරුණා නේද? ගුරුවරයා හැමතිස්සෙම යොමු කරන්නේ තථාගතයන් වහන්සේට සත්කාර දක්වන්නයි. ඒ රහත් මුනිවරුන්ගෙන් පැවතින ආර්ය මහා ශ්‍රාවක සංගරුවනට සත්කාර දක්වන්නයි. ඒතර ඉවන් ගුරුවරයෙක් අපට මේ උත්තම ධහම විවර කරලා දුන්නා. ඒතර ඒ කෙලෙහි ගුණ දක්වලා අපිට කවදාවත් අවසන් කරන්න බෑ මහත්තයා. එහෙමයි ස්වාමී. මොකද මේ පරම පවිත්‍ර දෙයමයි ශ්‍රේෂ්ඨ දෙයමයි අනුත්තරීයත්වයට පත් කරන දෙයමයි අපට විවර කරලා දුන්නේ. එතකොට අන්නේ ගැන නිසක පැහැදීමෙන් යම් කිසි කෙනෙක් යනවනම් අන්න ඒතදානුත්තරියම් භික්ඛවේ සවනාන ශ්‍රවණයන් අතර තමන් ශ්‍රේෂ්ඨත්වයට පත් කරන ශ්‍රවණය කියන එක. කුමක්ද එහෙනම් ඔබ ශ්‍රවණය කරන්න ඕන මේ උතුම් බුද්ධ දේශනාවයි. එන ස්වාමීන් වහන්සේ නමක් විසින් උනත් ඔබට කියලා දෙනකොට මේ උතුම් බුද්ධ දේශනා කියලා දෙනවා නම් ඔබ නැවත නැවත ශ්‍රවණය කරන්න පින්වත්නි. එතකොට ඔබ මේ බුද්ධ දේශනාව තමයි හරය කරගන්න ඕන. ඔබට මේ බුද්ධ දේශනාවෙන් තමයි ඔබට රැකවරණය තියෙන්නේ. එතකොට මේ ස්වාමීන් පාදයන් වහන්සේ ඒක කියලා දුන්නාට පස්සේ ඔබ ඔබේ ජීවිතය ඉතුරු කරගන්න ඕනේ දේශනාවයි. ඒතර කල්යාණ මිත්‍රයෙක් විදියට ඒ ධම්මග විවර කළ දුන්නු ගුණයට ඔබ ශ්‍රාවක සංඝයා පුදන්න ඕන. නමුත් ඔබ ඉතුරු කරගන්න ඕන ඒ භාග්‍යතුන් වහන්සේගේ දහම භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය තමයි ඔබ ඔබේ සිත් මණ්ඩලයේ දරාගෙන සත්කාර ධම්ම සම්මාන දක්වමින් ඔබ පුරුදු කරගන්න ඕන අන්නේ දහමයි. දැන් එතකොට මේකේ පුරුදු කරන් තියෙන කොහොමද? ඒතර භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී නාමය සිහි කරගෙන ආරි සංඝයාගේ ශ්‍රී නාමය සිහි කරගෙන දකින්න යමින් හිත් පහන් කරනවා. නිවන් මඟ වැඩෙනවා. ඊළඟට කොහොමද? අපි ශ්‍රවණය කරනවා නම් ඒ උතුම් ශ්‍රී මූ මඩලින් වදාළ ඒ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසෙවණි අවබෝධ කරපු දහමම
එයා එතකොට ශ්‍රවණය කරමින් හිත පහන් කරලා මාර්ග විවර කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. එහෙමයි ස්වාමී. ඉතින් ඒ නිසා ආශිර්වාද කරනවා අපගේ ගුරු දේවයන් වහන්සේට පින් අනුමෝදන් කරමින් මහා සංඝරුවනට පින් දෙමින් ලෝකවාසී මහා සංඝරුවනට ඒ සැබෑ ශාසනික මෙහෙවර ඉටු කරන ඒ මහා සංඝරුවනටත් සැබෑ ශාසනික මෙහෙවර ඉටු කරන සදහැවත් ගිහි උපාසක උපාසිකාවන්ට පින් දෙමින් ඔබ සියලු දෙනාටම ආශිර්වාද කරනවා මේ උතුම් දහමින් සැනසෙන්නට ඔබ සියලු දෙනාටම වාසනාව උදා වේවා කියලා සාදු සාදු සාදු. ඒ මහා කාරුණික භාග්‍යවතුන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. චර්යාව යහපතට වෙනස් කරන ඒ උත්තම ධර්මයට අපගේ নমස්කාරය වේවා. ඒ උත්තම ආර්ය පුද්ගල මහා සංඝරත්නයට අපගේ নমස්කාරය වේවා. ඉතින් මේ තුනුරුවනෙහි ගුණධම ගුණය අද දවසෙත් අපට පෙන්වා වදාළ අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේත් අපි ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි මේ පුණ්‍යානුමෝදනාව සිදු කරන මොහොත අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. කාරුණික පින්වත්නි අද දින අප්‍රමාදීන සම්පාදිත කියන උතුම් ධර්ම මංගල්‍යයේ අද දවසේ අනුග්‍රහය දරන්නේ පින්වත් පద్මා කහවල බිරිඳ ඇතුළු දුවා දරුවන් විසින් තමයි අද දවසේ මේ උතුම් මහෝත්තම පුණ්‍ය ධර්මය රැස් කරගන්නේ. ඉතින් මේ පින්වතුන්ගේ උදාාර අරමුණක් තියෙනවා සීදුව දුම්රියපල පාරේ නොම්බර 19 එක නිවසේ විසූ 2020 ජුලි මාස 13 වන දිනට තෙමසක් සපිරෙන විශ්‍රාමලත් තැපල් ස්ථානාධිපති ඩී.පී. කහවල ස්වාමි පුරුෂයාට මේ විශේෂයෙන් මේ පින් අනුමෝදන් කරන්න. ඒ වගේම සියලු දෙව් බඹුන්ට ඉතින් අපේ නිසා මේ රැස් කළ සියලු පින් විශේෂයෙන්ම සුමන සමන් දෙවියන් ඇතුළු සක් දෙවිඳුන් සතරවරන් රජදරුවන් සෙම්පති දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ඇතුළු සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙමියන්ගේ දෙහැමි රැකවරණය මේ උතුම් ගෞතම බුදුසසුන සුරකීම පිණිස සලසා දෙත්වා. මිත්‍යා දෘෂ්ටික අදහස් දුරු කිරීම පිණිස සලසා දෙත්වා. දෙවියෝ දුතුන් නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්ට. ඒ වගේම මේ උතුම් සදහම් නිදානය පරම පිවිතුරු විදියට කාලේ වැලිතලාවෙන් වැහිලා තියදී විවර කරපු නැවතත් සම්බුදු ඒ උතුම් සිත් මඩලේ පැන්නගේ උතුම් අවබෝධයම පිවිතුරු විදියටම අපට ශ්‍රවණය කරන්න මග විවර කළ කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේ මනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක පුතණුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා බොහෝ කලක් ශාසනික සේවය සිදු කරමින් සසර දුකින් ඈතර වෙන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්ට. ඒ වගේ මේ නම් සඳහන් කළ පින්වත් පద్මා කහඳවල මහත්මිය ඇතුළු ඒ වගේම පවුලේ සියලු දෙනාට උපකාර කළ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. අද දවසේ මේ සඳහා සම්බන්ධ වුණු මේ පින්වත් මහත්මයාටත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. උතුම් දහමින් සැනසෙන්නට වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්ට. ඒ වගේම තමයි මිය පරලෝකීය ඒ කහඳවල පින්වත් මහත්මයාට ඒ වගේම තමයි පවුලේ සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝක වශයෙන් සැපවත් වේවා සුවපත් වේවා වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ධර්මයේ පහදා වදාලා ඒ ශ්‍රී සත්‍ය ධර්මයේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයට දායාද කොටගෙන මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් උන්වහන්සේ සුවපත් වේවා. පින්වත් ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද දවසේ සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන
පින්වත් පద్මා කහවල බිරිඳ ඇතුළු ඒ පින්වන්ත දූදරුවන් හැමදෙනාමත් පින්වන්ත ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. පින්වත් ඔබට අවස්ථාවක් තිබෙනවා මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වය වෙන් කර ගැනීමට 071 88 87 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව තොරතුරු විමසන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරගන්නවා. ඒත් එක්කම මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇතිව ඊළඟ සදහම් පිළිසඳර රැගෙන ඔබ මුණ ගැහිමේ අපේක්ෂා ඇතිව සමුගන්න සූදානම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.